අද මාතෘකාව ලියා ගන්න ඒකීය හා මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ඒකීය හා මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ප්‍රාංශය පිළිබඳව අපි කතා කරා. ඒකීය හා මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ප්‍රාංශය දැන් මේකේ මාතෘකාව තුලම ඔයාලට පේනවා පුතේ මේ ඒකීය හා මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය. ඒ කියන්නේ ප්‍රාංශය තුල තවදුරටත් ඒකීය ආණ්ඩුක්‍රම ආකෘතියක්. එහෙම නැත්නම් මේ බලය මධ්‍යගත වෙච්ච රාජ්‍ය ව්‍යුහයක් තමයි දකින්න ලැබෙන්නේ. වෙනත් රටවල් වගේ බලය බෙදා හැරීමක් පුළුල් විදිහට කරලා නැහැ. පරිපාලන බලතල විමධ්‍යගත කිරීමක් පමණයි ප්‍රාංශය තුල තියෙන්නේ. ප්‍රාංශය තුල විවිධ ජනවර්ග ජීවත් වෙනවා. නමුත් ප්‍රාංශය තුල වෙනත් රටවල් වල වගේ බෙදුම්වාදී ව්‍යාපාර හෝ එහෙම නැත්නම් වෙනම රාජ්‍යයන් පිහිටුවා ගැනීම සඳහා වූ ඉල්ලීම් එහෙම දේවල් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මානසිකත්වය ආකල්ප සහ ඒ රටේ ජනතාවගේ සෑම ජනවර්ගයකම අයිතීන් සුරක්ෂිත වීම මේ වගේ නොයෙකුත් කාරණා බලපාලා ඇති. අනිත් පැත්තෙන් ජනතාව අර එක ප්‍රදේශයක් තුළ එක වර්ගයක් ජීවත් වෙන වෙනුවට මිශ්‍රව ජීවත් වීම මේ තත්ත්වයට බොහෝ සෙයින් බලපාලා ඇති. කොහොම වුණත් ප්‍රාංශය කියන්නේ 1789 දක්වා රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙච්ච රාජ්‍ය ක්‍රමයක්. 1789 ප්‍රාංශ විප්ලවයක් සමග ප්‍රාංශයේ රාජාණ්ඩු ක්‍රමය අවසන් වෙනවා. ඉතින් පස්සේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මත ප්‍රාංශයේ පාලනය ගෙන යාම අපිට දකින්න ලැබෙනවා. ප්‍රාංශ විප්ලවයෙන් පස්සේ පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1792 දී නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා පළවෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව කියලා. ඊට පස්සේ 1848 දී නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා අවුරුදු 56කට පස්සේ. ඒකට අපි කියනවා දෙවෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව කියලා. ඒ දෙවෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව අවුරුදු 22ක් වගේ කාලයක් පමණයි තිබුණේ. ඊට පස්සේ නැවතත් 1870 දී තුන්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය වෙනවා. ඒක දීර්ඝ කාලයක් තිබුණා. අවුරුදු 76ක් විතර වගේ කාලයක් තිබුණා. ඊට පස්සේ 1946 දී හතරවෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය වෙනවා. ඒක ඊටාම අසාර්ථක ආණ්ඩු ක්‍රමයක්. අවුරුදු 12ක් වගේ කාලයක් පමණයි තිබුණේ. ඊට පස්සේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට 1958 දී නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒක පස්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව. 1958 නිර්මාණය කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි වර්තමානයේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව පැවතුණු කාලයට සමාන කාලයක් වර්තමාන ව්‍යවස්ථාව පස්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. තුන්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව 1870 ඉඳන් 1946 දක්වා අවුරුදු 76ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් පස්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව මේ වෙනකොට අවුරුදු 63ක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි සමූහ ආණ්ඩු ව්‍යවස්ථාවට ව්‍යවස්ථාවේ කාලය ටිකක් ලං වෙමින් තියෙනවා. ඉතින් ওই විදිහට ව්‍යවස්ථා පහක් නිර්මාණය වෙලා තිනවා ප්‍රාංශ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඉතිහාසය තුල. පළවෙනි එක
1792 දෙවෙනි එක 1848 තුන්වෙනි එක 1870 වෙනි නේද? ඔව් 1870 වෙනි. හතරවෙනි එක 1946 දී. පස්වෙනි එක 1958 දී. හරි. එතකොට මේ අවසාන මේකට කියන්නේ මේ පළවෙනි සමූහාණු ව්‍යවස්ථාව, දෙවෙනි සමූහාණු ව්‍යවස්ථාව, තුන්වෙනි සමූහාණු ව්‍යවස්ථාව, හතරවෙනි සමූහාණු ව්‍යවස්ථාව, පස්වෙනි සමූහාණු ව්‍යවස්ථාව. මේ පස්වෙනි සමූහාණු ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන්නේ මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමය. හරි. ජනාධිපතිවරයෙක්ගේ මූලිකත්වයේ සහිතව අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක්ද සහිත විධායක ක්‍රමයක් තමයි නිර්මාණය කරන්නේ. පෙරදිවිච්ච ආණ්ඩු ක්‍රමයන් දිගින් දිගටම අසාර්ථක වුණා. විශේෂයෙන්ම හතරවෙනි සමූහාණු ව්‍යවස්ථාව අතිශයින්ම අසාර්ථක වුණා. ඉතින් ඒවට විකල්ප වශයෙන් තමයි ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීමේ අරමුණින් පස්වෙනි සමූහාණ්ඩු ව්‍යවස්ථාව ගෙනල්ලා තියෙන්නේ. 1792 ව්‍යවස්ථාව ඒව තුල තවදුරටත් මේ අධිරාජ්‍යය කියන කෙනා ඉන්නවා. ඒ කියන්නේ රාජාණු ක්‍රමය අවසන් සම්පර ඒකාධිපති නැත්නම් අසහාය රාජාණු ක්‍රමය තමයි අවසන් වෙන්නේ. ඊට පස්සේ රජු ඉන්නවා. නමුත් යම් ව්‍යවස්ථාවකට අනුව තමයි රජු පාලනය පවත්වාගෙන යන්නේ. ඒතකොට 1804 ඉඳන් නැපෝලියන් බොනපාර්ට් තමයි ෆ්‍රාන්ස්යේ අධිරාජ්‍යය බවට පත් වෙන්නේ. නමුත් එයාට අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලධර්ම වලට අනුව පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලුයි රජවරුන්ගේ වගේ ඒකාධිපති පාලනයක් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට 1804 ෆ්‍රාන්ස් අධිරාජ්‍යය බවට පත් වෙන්නේ නැපෝලියන් බොනපාර්ට්. 1848 දී ඒ ආණ්ඩු ක්‍රමය අවසානයේ දකිනවා. 1848 ව්‍යවස්ථාවට අනුව ලුයි නැපෝලියන් කියන කෙනා තමයි ජනාධිපතිවරයට පත් වෙන්නේ. 1852 දී නැවතත් ෆ්‍රාන්සය තුළ රාජාණ්ඩු ක්‍රමයක් පිළිදවල අධිරාජ්‍යය කියන කෙනාව නිර්මාණය කරනවා. ඒ කියන්නේ දෙවෙනි සමූහාණ්ඩු ව්‍යවස්ථාවෙන් අධිරාජ්‍යය කියන තැන තුළ අහෝස් වෙනවා. නමුත් නැවතත් 1852 දී අධිරාජ්‍යය කියන තැන තුළ ස්ථාපිත වෙනවා. හරි. අපි ලියන ගමන් කතා කරමු මේක කියන්නේ කතාන්දරයක් තියෙන්නේ. උගදලක්කමකුත් නැහැ. නමුත් අපි ලියා ගන්න වෙනවා. ඔව් ලියන්න මෙහෙම මාතෘකාව ලිව්වා ඒකීය හා මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ෆ්‍රාන්සය ඇසුරින් නේද? ෆ්‍රාන්සය ගැන අපි කතා කරන්නේ. ඔව් ලියන්න මෙහෙම 1789 ෆ්‍රාන්ස් විප්ලවයත් සමග රාජාණ්ඩු ක්‍රමය බිඳවැටි ෆ්‍රාන්ස් විප්ලවයත් සමග රාජාණ්ඩු ක්‍රමය බිඳවැටි එය ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බවට පත් විය.
ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බවට පත් විය. ප්‍රංශ ඉතිහාසය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පහක් නිර්මාණය වී තිබේ. පහලින් පහලට ලියන්න එව්වා. පළවෙනි එක 1792 පළමු සමූහාණ්ඩු ව්‍යවස්ථාව. 1792 පළමු සමූහාණ්ඩු ව්‍යවස්ථාව. දෙවෙනි එක 1848 දෙවන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. ඊපස්සේ 1800 තුන්වෙනි එක 1870 තුන්වන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. 1870 තුන්වන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. හරි. එතකොට හතරවෙනි එක 1946 හතරවන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. 1946 හතරවන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. පස්වෙනි එක 1958 පස්වන සමූහාණ්ඩු ව්‍යවස්ථාව. ඔය තමයි ප්‍රංශ ඉතිහාසයේ මේ දක්වා නිර්මාණය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පහ. අලුත් ඡේදයකින් යන ප්‍රංශ විප්ලවයෙන් ප්‍රංශයේ 16 වන ලුයි රජු බලයෙන් ඉවත් කර 1992 දී ප්‍රථම සමූහාණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කළේය. එම ව්‍යවස්ථාවට අනුව
नेपोलियन बोनापार्ट, नेपोलियन बोनापार्ट। एकदास 804 दी 1804 दी फ्रांस अधिराज्‍ය බවට පත්විය। फ्रांस अधिराज्‍ය බවට පත්විය। මෙම ව්‍යවස්ථාව 1848 දී අවසන් විය। එක්දාස් 848 දී निर्माणය කරන ලද දෙවන සමුහාණ්ඩු ව්‍යවස්ථාවට අනුව लुई नेपोलियन फ्रांसයේ ජනාධිපති ධූරයට පත්විය।